ධර්ම ශ්‍රවණයට පෙර අපි තිසරණ සහිත පංචශීලය සමාදන්ව සිල්වතුන් බවට පත්වෙමු. හැම කෙනෙක්ම සාදු නාදයක් දී নমස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේස මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චත්තාරෝ මේ භික්ඛවේ සම්පදානා කතමේ චත්තාරෝ ඉද භික්ඛවේ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammāṁ pahānāya චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහතේ තේ
ගුණගරුක සැදැහැබර සුපින්වතුනි, කාරුණික පින්වත් ඔබ දැන් බලාපොරොත්තු වන්නේ අප අභාමෑණී භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයෙන් එක් දහම් කරුණක් අවධානයට ලබා ගනිමින් ධර්ම ශ්‍රවණය කරන්නට ධර්ම දානමය පින්කමක නියුක්ත වීමට දායකත්වලාභී සැදැහැවතුන් ප්‍රමුඛ කරගෙන ලක්වැසි ලොවැසි අපේ සත්පුරුෂ පින්නතුන් මේ උතුම් ධර්ම මාර්ගය හඳුනා ගැනීම, ඒ දහම් කාරණා කෙරෙහි අවධානය යොමු කිරීම තුළ අපේ නිවැරදි සංසාර ගමන තුළ පසක් කරගත යුතු, සාක්ෂාත් කරගත යුතු කරුණු පිළිබඳව ප්‍රඥාවෙන් යුක්තව දැකීමට අවස්ථාවක් කරගන්නවා මේ උතුම් දහම් දේශනාවන්. අපි සෑම දෙනාම පින්කමක් හැටියට සලකා මේ බඳු කටයුතු සිදු කළාම, ධර්ම දානමේ පින්කම් කළාම එය පුණ්‍ය ක්‍රියාවක් බවට, පුණ්‍ය නිදානයක් බවට පත්වෙන්නේ ඒ දානයක් ලෙසින් සිදු කිරීම මතයි. මේ ධර්ම දේශනාවක් පැවැත්වීමත් දානයක්. සසර මුලා වූ අයට සසරින් මිදීම සඳහා අවශ්‍ය කරන ලෝතුරා මාර්ගෝපදේශකත්වය හඳුන්වාදී ඊට යොමු කිරීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය තමයි අපි ධර්ම දේශනාවකින් ප්‍රදානය කරන්නේ. එම දීමනාව අනෙකුත් භෞතිකමය වූ පරිත්‍යාගයන්ට වඩා අතිශයින්ම ප්‍රබලයි, අතිශයින්ම වැදගත්. දහම් පදයකුදු ඇසීමට, දැනීමට නොලැබෙන කාලයකුත් ලෝකෙ පවතිනෝ. පිපාසාවෙන් පෙළෙන, පීඩාවට පත්වෝ අයකු ලෙස දහම් පිපාශාවට පත්වෙන යුගයක් තිබෙනවා. ඒ අවධිය මහා කාන්තාරයක හුදකලා වූ පුජ්‍යලයකු අසරණව පිපාසාවෙන් පීඩිත වූවාටත් වඩා ධර්ම පීඩාව ප්‍රබලව දැනෙනවා. හේතුව මිනිසා පිරිහුණු තැන, ඒ පිරිහුණු මනසට ප්‍රබෝධමත් භාවය, ඒ වගේම අර්ථාන්විත මනුෂ්‍යත්වය ළඟා කරගන්නට අවශ්‍ය උපදේශයේ කුමක්දැයි නොදන්නා තැන මනුෂ්‍යත්වයේ නාමයෙන් හැසිරෙන අය අප්‍රමාණ පාපයන්ට නැඹුරු වෙලා විවිධාකාර වූ දුක්ඛ දෝමනස්යන් විඳින තැන කිසියම් අවබෝධයක් ඇති මිනිසුන් උත්සාහ කරන්නේ ඒ පීඩිත මනස සුවපත් කර ගැනීමට ඇති ඔසුව කුමක්දැයි කියලා. එහිදී ධර්මයේ නැමැති ඔසුව පමණයි සත්වයාගේ සංසාර දුක්ඛය නිවන්නට තිබෙන්නේ කියන අවබෝධය ඇති වූ සැනින් ඒ දහම සොයා යන්න වෙනවා. සත්‍ය සොයා යන්න වෙනවා. මුලා වූ ජීවිතයකට සත්‍ය පෙනෙන්නේ නැහැ. විවිධ වූ අරමුණු ඔස්සේ මුලා වූ තැනැත්තා ගමන් කරනවා. අපි මේ ධර්ම දානයන් තුලින් සිදු කරන්න පින්නතුනි, ඒ මුලා වූ මනස
සසර පුරාම අයාලේ යන ජීවිතය සුගති මාවතට යොමු කිරීමට අතහිතදීමක් දිරිගැන්වීමක් පෙළඹවීමක්. එනිසා මේ ධර්ම දානය අතිශයින්ම සත්වයාගේ පුජ්‍යලයාගේ ආත්ම සුවපත් කිරීම කෙරෙහි බලපාන ඍජු වූ පින්කමක් නිසා ඉන් ජනිත වන කුසලානිසංසයද අති ප්‍රබල බව සම්බුද්ධ භාෂිතයයි. මේ කරුණ මූලිකව ඔබේ සිත් සතන් තුළ තැන්පත් කරගෙන ඔබේ පැතුමන් ඉටු කර ගැනීම සඳහා පුණ්‍යක් ක්‍රියාවක් බවට පත්වෙන අභිලාෂයෙන් සැදැහැවන්තව දහම් කරුණු කෙරෙහි අපි අවධානය යොමු කරමු. තමන්ගේ අරමුණු බාහිර සත්වයාට ඉටු කරන්නාසේම පින්වත් ඔබද ඔබේ ජීවිතය නිවැරදිව සුවපත් කරගත යුතු වෙනවා. අපි හැමෝටම සැනසීම තිබෙන තැන ලබාගත යුතු වෙනවා. අපි ඒ නිවැරදි සැනසීම ළඟ නතර විය යුතු වෙනවා. මෙන්න මේ අවශ්‍යතාවය පැහැදිලි කරගන්නට නම් ධර්මයේ තුල වැජඹීම හැසිරීම ධර්මචාරීව ජීවිතයේ ගත කිරීම විනා වෙනත් විකල්පයක් සත්වයන්ට නැහැ පින්නතුනි. මම මාතෘකා කළ දහම් මාතෘකාව සුවිශේෂයි. ධර්මදේශනා කීපයක්ම పూర్වේන්ද සඳහන් කළා. ඒ හැම දහම් කාරණයකදීම ඔබට අවබෝධ කර දෙන්නට පෙළඹවීම් කරන්නට උත්සාහ කරන්නේ අපි බොදුනුවන් හැටියට මේ බෞද්ධ දර්ශනය තුළ හැඩගැසෙන අය හැටියට අපේ මොක්ඛ පරමාර්ථය ඉටු කර ගැනීම සඳහා අපි පූර්ණේ කරගත යුතු පිළිවෙත් සමුදාය සංක්ෂිප්තව ඔබට හඳුන්වා දීම. අපි ප්‍රාර්ථනාවක් පමණක් කළාට ප්‍රාර්ථනාවේ තේමාව නොදන්නේ නම් ඒ ප්‍රාර්ථනාවට අදාළව ඒ ඉටු කර ගැනීම සඳහා කළ යුත්ත නොදන්නේ නම් පැතුමක් ඉටු වෙන්න තියෙන ඉඩකඩ අවමයි. අපි බලාපොරොත්තුව ඉටුවීමට ඒ බලාපොරොත්තුව ඉටු වෙන පරිසරය අපි නිර්මාණය කරගත යුතුයි. මේදී නිර්වාණ අවබෝධය බොදුනුවන් හැටියට මේ සම්බුද්ධ දේශනාව මාර්ගය කරගෙන හැසිරෙන අපිට පරම ඉලක්කය අරමුණ නිර්වාණයේ ප්‍රාර්ථනාවකින් පැතුමකින් ඉටුවන දෙයක් නෙවෙයි, ප්‍රතිපත්ති සමුදායකින් අවබෝධ කරගත යුතු ශාධනීය ධර්මතාවයක්. විශේෂයෙන් ලෝකයේ පවතින්නේ කුමක් පදනම් කරගෙනද කියලා ගැඹුරින් ප්‍රඥාවෙන් අවබෝධ කරගත් තැන අපේ ඇල්ම සෝන්‍ය කරගන්නට හැකියාව ලැබෙනවා. අපි වටා පවතින දේහි, අපි භාවිත කරන දේහි, අපි ඇසුරු කරන්නන්ගේ යථාර්ථය ව්‍යාජ ලෙස නොව සත්‍යාකාරයට නිවැරදිව අව්‍යාජව යම් කිසි කෙනෙකුට දැක ගන්නට, හඳුන ගන්නට, සාක්ෂාත් කර ගන්නට ලැබුණොත් එම පුජ්‍යලයා ඒ තුළින් තමන්ගේ අරමුණ, තමන්ගේ ඇසුර ඊටමත් ප්‍රශස්තාකාරයට, ප්‍රසන්නාකාරයට පවත්වා ගන්නවා. නිවන ළඟත් පවතින්නේ ඊට වඩා ගැඹුරු වූ යථාර්ථවාදී මාවත. ඒ සඳහා ඊටමත් පැසුණු, එවැගේම ප්‍රශස්ත ප්‍රසන්න අද්විතීය බෝසත් චරිතයක් ගොඩනැගෙන්න ඕනේ. බෝසත් චරිතයක් ගොඩනැගීමේදී ඒ බෝසත් චරිතයට අදාළ ප්‍රතිපදාවන්, ඒ ගුණවන්ත භාවය, මිනිසුන් කෙරෙහි අකම්පිතව බලන දයාබරත්වයේ කාරුණිකව කරුණාවන්තකම ආදී මේ මහා මනුෂ්‍ය ධර්මයන්
අහඹු ලෙස පුජ්‍යල සිතක පැන නගින්නේ නැහැ. ඒ සඳහායි පුජ්‍යලයාට හුරු පුරුදු වූ සංසාරික අත්දැකීමක් වර්තමාන ජීවිතයේ භාවිතයක් තිබිය යුතුයි. නිවන වූ කලිත් බොහෝ පහසුවෙන් සාක්ෂාත් කරගත හැකි දෙයක් නෙවෙයි. අපි සරලව කියනවා තමා ඉදිරියේ තිබෙන දෙය දැක මැනවින් හඳුනාගෙන බැඳින් විරහිත වූ තැන විමුක්තිය තිබෙනව බව. තෘෂ්ණාව ක්ෂය කළ සනින් නිර්වාණයට යොමුවීම සිදුවෙන බව. ඒ ධර්මකාරණය සත්‍යයි. නමුත් ඒ සත්‍ය ධර්මතාවය අපිට පසක් වෙන්නේ ඒ වටා ගෙතුණු පරිසරය අවබෝධ කර ගැනීමෙන්. ඊට අදාළ වූ ප්‍රතිපදාවන් පූර්ණය කිරීම තුළයි. සම්බුද්ධත්වයෙන් දේශනා කළේ මේ සංසාරයේ බිඳීමෙන් එතරවීමටයි. සංසාර බැඳීම් වලින් මිදියාමටයි. එම නැත්තම් මේ ත්‍රයිලෝක ධාතුවේ ඉක්මවා යාමට. සත්වයා සසර ගත වෙනවා කියලා කියන්නේ කාම රූප අරූප කියන භවත්‍රය අල්ලා ගැනීම. මේ භවත්‍රයේ කවර හෝ තැනක යලි යලි හට ගැනීම, පැවතීම, නැතිවීම. මේ නිමක් නොමැති ගමනක් එතන තිබෙනවා. තැනින් තැනට මාරු වෙමින් නවා තැන වෙනස් කරමින් එකම විඤ්ඤාණ ධාරාවක් විවිධාකාරයේ ශක්තියින් සමග පෙරට යාමක් තමයි සිදුවෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ මේ නිමක් නොමැති ගමන නතර කිරීමට ඒ පුජ්‍යලයාට අවශ්‍යතාවයක් පවතින්න ඕනේ. අවශ්‍යතාවයක් ඊමට නම් ආධිනව දකින්න ඕනේ. ඒ ආධිනව අපිට අපේ ජීවිතයේ වටා සිදුවෙන දේ ගැන දුටුවහම මේ වර්තමානයේ පවතින තත්ත්වයන් ඉතාමත් බුද්ධිමත්ව විමර්ශනාත්මකව බැලුවාම ඔබට කරුණු ඕනේ තරම් සමීප කරගන්න පුළුවන්. ඒතර ඔබට ඇති වෙනවා සසර පිළිබඳ කලකිරීම. ඒ කලකිරීම පදනම් කරගෙන උත්සාහයක් උප්පදින වෙනවා. ඒ උත්සාහය තමයි මේ සංසාර දුක්ඛයෙන් මිදීමට මගේ ගමන යොමු කිරීම කියන අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවයේ ඉටු කර ගැනීමේදී මේ පුජ්‍යල චරිතය ප්‍රධාන වශයෙන් ගොඩනගෙන්න ඕනේ මහා තේජාන්විත චරිතයක් හැටියට. ඒ පුජ්‍යල චරිතය ඇතුලේ වැඩෙන ගුණධර්ම සමූහය තමයි මේ බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ. අර සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මේ බෝධිපාක්ෂික තත්වයන්ට, බෝධි අවබෝධයන්ට පත්වීම සඳහා පුළුල් ඥාන එකතුවක්, සසර අත්දැකීම් සමූහයක් පුජ්‍යලයා සතුව පවතින්නට ඕනේ. ධනයක් හැටියට, ආත්මීය වශයෙන් විඤ්ඤාණ ධාරාවක් හැටියට එකම පුජ්‍යල සන්තතියක් තුල ගොඩනැගෙන මේ මහා තේජාන්විත භාවයන් අපේ ජීවිතේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුලින් හටගන්නා දේවල් බව ඔබට මේ විවරණ කරන බෝධිපාක්ෂික ධර්ම තුලින් පැහැදිලි වෙනවා. ඒතර මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සෝවාන් ආදී මාර්ගඵල අවබෝධයන්ට පත් වෙලා රහත් වීම තුල හෝ පසේ බුදු වීම තුල හෝ ලෞතර සම්‍යක් සම්බුද්ධත්වයේ තුලින් හෝ මේ තුන්තරා බෝධියෙන් යම් තැනකදී නිවන් දැකීම මේ භවත්‍රයේ ඉක්මවා යාම සිදුවෙන්නට පූර්වගාමීව අපි පිරිය යුතු පිළිවෙත් තමයි මේ ධර්ම දේශනා තුල අන්තර්ගතව තිබෙන්නේ. ඒ අනුව අනිවාර්යයෙන්ම ජීවිතයේ නිරන්තරයෙන් අපි ප්‍රායෝගිකව භාවිතා විය යුතු, බහුල කොට පිරිය යුතු, වැඩි යුතු කරුණු 4ක් පූර්ව දේශනාවල පැහැදිලි වුණා. ඒ තමයි සතර සතිපට්ඨානයේ පිළිබඳ හැඳින්වීම. පින්නත් ඔබ ඊට අදාළ ප්‍රගුණතාවයන්
ධර්මෝපදේශයන් මගින් එවැගේම ඊට අදාළ පොතපත ඇසුරින් භාවිත කිරීම ඔබ සතුයි. මේ පූර්ව ධර්මදේශනා වලින් අපි යොමු කිරීම කරනු. ඔබට ධෛර්ය සම්පාදනය කරනු. අවශ්‍යතාවය එහිදී අවධාරණය කිරීම තමයි විශේෂයෙන් සිද්ධ වුණේ. දෙවැනි පියවරේදී පුජ්‍යලයා සතර සතිපට්ඨානයෙන් අනුතුරුව නිවන් පසක් කරගන්නා චරිතය තමන් නිවන අවබෝධ කරගන්නා තුරු මේ බවත්වයේ ඉක්මවා යන තුරු මේ බෝධිපාක්ෂික ධර්මයන්ට අදාළ පිළිවෙත් තමයි තමන්ගේ චරණ මාර්ගයේ බවට පත් කරගන්නේ. තමන්ගේ හැසිරීම් තුල භාවිතයන් තුල මේ බෝධිපාක්ෂික ධර්මයන්ට අදාළ ඒ කියන්නේ නිවන් දැකීමට සුදුසු විශිෂ්ට චරිතයක භාවිත වෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමූහය නිරන්තරයෙන්ම තිබිය යුතුයි. මේ නිවන සොයා යන චරිතය තමන් සතුත් කරගත යුතු ඊළඟ කුසලතාවයන් තමයි සතර සම්‍යක් ප්‍රදාන. පින්වත් ඔබ දන්නවා වචනාර්ථයෙන් මේ සතර සම්‍යක් ප්‍රදානයන් කවරේද කියලා. ඉදි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නූපන් අකුසල් ජලි නොවන තැනට කටයුතු කිරීම. එවැගේම උපන් අකුසල් යලි සිදු නොවන තැනට කටයුතු කරන්න සිහියේ තබා ගැනීම. එවැගේම නූපන් කුසල් වර්ධනය කර ගැනීම සඳහා යොමුව තිබීම. එවැගේම උපන් කුසල ශක්තියහු තහවුරු කර ගැනීමට කටයුතු කිරීම. මේ කාරණා හතර තමයි සතර සම්‍යක් ප්‍රදානයන්ට අයිති වන්නේ. මේ කරුණු හතරම මේ දේශනාව තුළ ප්‍රකාශ කරන්නට ඉඩ ලැබේය කියලා මම විශ්වාස කරන්නේ නැහැ. යම් පමණකට ඊට අදාළ කොටස් දෙකක හෝ තොරතුරු සාමාන්‍ය වශයෙන් පින්වත් ඔබට පැහැදිලි කරලා දෙනවා. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි මේ ලෝක ස්වභාවයට අවධානය යොමු කරලා බලන්න. අපි වටා තිබෙන ගෙතී තිබෙන ලෝකේ හැසිරෙන ආකාරය දිහා බලන්න. ගස් මුල් වල වැටිලා තිබෙන වියලි කොළ වැනි නොවැටිනා දේවල් මෙන් ප්‍රයෝජනීය ඇති වටිනා දේවල් පහසුවෙන් පුජ්‍යලයකට ලබා ගන්න බෑ. නොවටිනා දේ සෑම තැනකටම අවධානයට ලක් නොවි බාහිරව සුළඟී පාවෙනවා. මිනිසුන්ට පෑගිලා යනවා. එම නැත්තන් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අයාලේ දිරාපත් වෙලා යනවා. නමුත් වටිනා කියන දේවල් එහෙම අපත යන්නේ නැහැ. ඒ සඳහා පහසුවෙන් ඒ ලබා ගැනීමටත් හැකියාවක් නැහැ. නිවනත් පහසුවෙන් ලබාගත හැකි දෙයක් නොවේ. රන් රිදී මිල මුදල් වස්ත්‍රාභරණ ආහාර පාන වතු පිටි ඉඩකඩම් යාන වාහන ආදී දේවල් අපිට මේ ජීවිතයේ තියෙන වටිනා දේ හැටියට සලකනවා. ඒ දේවල් ලබා ගන්නට අවශ්‍ය කෙනා නිරන්තරයෙන් ඒ සඳහා උත්සාහ කරන්න ඕනේ, වෙහෙස මහන්සි වෙන්න අවශ්‍යයි. ඒ වගේම Taman පතන දෙය වටිනාකම ආගය පුළුල් වෙන්න වෙහෙසිය යුතු ප්‍රමාණයද අධිකයි. ඒක පින්වත් ඔබ හොඳට දන්නවා. යම් කිසි කෙනෙක් සාමාන්‍ය රැකියාවක් ලබා ගන්න පවා අවුරුදු 5 ඉඳලා අවුරුදු 20ක් 24ක් වෙනකම් උසස් අධ්‍යාපනයේ දක්වා හෝ යම් තැනකට එනතුරු අවුරුදු 10ක් 15ක් අකණ්ඩව ඉගෙන ගන්න ඕන. සාමාන්‍ය වූ රැකියාවකට හෝ යන්න නම් ඊට වඩා වැඩි තැනක අවස්ථාවක් උදා කර ගන්න නම් ඊටත් වඩා කැපකිරීම වෙහෙසවීම සිදු කරන්න ඕනේ. ඒ තමයි අගයක් ඇති දෙයක් ලබා ගැනීම සඳහා කළ යුතු පරිශ්‍රමය අධිකව පවතින බවට පුංචි සාධකයක්. එවැගේම Tamanගේ ජීවිතේ මේ ලෞකික වශයෙන් අත්පත් කර ගන්නා දේට
දවසේ පවතින කාලයෙන් වැඩි කාලහෝරා ප්‍රමාණයක් වෙහෙසෙනවා. තමන්ගේ තනතුරට, තමන්ගේ වගකීමට, තමන්ගේ වෘත්තීය පියවරට තව පියවරක් ඉදිරියට තැබීම සඳහා. කැපවීමේ ප්‍රමාණයට, උත්සාහයේ ප්‍රමාණයට එහි ප්‍රතිඵලද තමන්ට ළඟා කරගන්න පුළුවන්. සමහර විටේදී සාක්ෂාත් නොවෙන්නත් පුළුවන්. මේ සාමාන්‍ය ජනජීවිතයක ඉදිනදා ඇවතුම් පැවතුම් වලදී පුජ්‍යලයක් භාවිතා කළ යුතු ප්‍රමාණය අසීමිතයි. ඒ සාමාන්‍ය දේ අත්පත් කර ගන්නත්. එහෙමනම් මේ ලෝකයේ උතුම් ලෞතුරු මාර්ගයේ සතර මාර්ග අවබෝධ කර ගැනීම සඳහා, ඒ සාක්ෂාත් කර ගැනීම සඳහා මොන තරම් පරිශ්‍රමයක්, මොන තරම් කැපකිරීමක් සත්වයා පුජ්‍යලයා විසින් කළ යුතුද? මේ උත්සාහයන් 4ක් මේ තිබුණි. සතර සම්‍යක් ප්‍රදාන යහපත් වූ උත්සාහයන් 4ක අරමුණු වලට අපි යොමු වෙන්නේ. අකණ්ඩ උත්සාහයක් පුජ්‍යලයාට නිවන කරා ඊටමත් තියුණු වෙහෙස කර කැපකිරීමක් සිදු කළ යුතුව පවතිනු. නිරන්තරයෙන්ම අමතක නොවුණු සතර සතිපට්ඨානාවට අදාළ පිළිවෙතෙහි පිහිටා තමන්ගේ මනස චිත්ත ඒකාග්‍රතාවයේ පිරිය යුතුයි, භාවිත කළ යුතුයි, වැඩිය යුතුයි. එවැගේම ඒ තුල ක්‍රමානුකූලව ලෝකෝත්තර ධර්මයන්ගෙන් තමන්ගේ මනස ප්‍රබෝධමත් කරගන්නට අවශ්‍ය පසුබිම අපේ ධෛර්යය තුලයි ළඟා කර ගැනීමට හැකියාව ලැබෙන්නේ. පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාධිපච්චේන සෝතාපට්ටි පලම්වරං. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මේ මුළු පොළොව තලයේම රජවීමෙන් ලබන දේට වඩා, ඒ වගේම ස්වර්ග සම්පත්තියට වඩා, දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක සහිත වූ සකල ලෝක ධාතුවටම ඒකච්ඡත්‍ර ආධිපත්‍යය ලැබීමෙන් ලබන සතුටට වඩා සෝවාන් ඵලය උතුම් බව තමයි ඒ ගාථා පාඨයෙන් සඳහන් වෙන්නේ. සමහර විට අපේ ජීවිතයේ එක් තනතුරු, එක් পদවි ඨානාන්තර භාග්‍ය සතුට පදනම් කරගෙන තිබෙන්නේ කියලා අපිට සිතෙන්න පුළුවන්. නමුත් ඒ සියලුම දේවල් මේ ත්‍රිලෝක ධාතුවේ සියලු ලෝක සත්වයාගේම ආධිපත්‍යය ලැබුවත් ඒද යටපත් වෙනවා සෝවාන් වීම නැමැති උතුම් ධර්මතාවයේ තුල, ධර්ම ඵලයේ තුල ලැබෙන සදාතනික සතුට ළඟ. ඒ වගේම අපේ ජීවිතේ වසා පවතින පිනොතුනි මේ භවය හා බැඳුණු දේ නිසා සක්කාය දිට්ඨිය කියන අපාය බීජය. මේ සක්කාය දිට්ඨිය කියන අපාය බීජය ප්‍රහීන නොකළොත්, ඒ ප්‍රහීන නොවුණු තැනැත්තා සක්විති රජ වුණා. සක්කාය දිට්ඨිය නැමැති අපා බීජය තමන්ගේ මනසේ තබාගෙන සිටින කෙනෙක් සක්විති රාජ සම්පත්තිය ලැබුවා. ඒ තැනැත්තා ඒ පිරිහුණු තැන අවා භූමියට, නරකයට ඇදිලා යන්න පුළුවන්. නමුත් සෝවාන් ආදී මාර්ගඵල තත්වයන්ට පත් වූ පුජ්‍යලේ සංසාර අවා දුක් සියල්ල වසාලනවා. ඒ සංසාර මෝහාන්ධකාරය වසාලනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකයේ ජීවත් වෙන කාමාවචර ලෝකගත සත්වයා තමන් රසවින්දනාත්මකව ජීවිතේ වටා පවතින දේවල් පරිහරණය කරන්නේ. සිසිල් වූ දියබඳුනක් යටින් ගිනිලා ඒ උණුසුම් වනතුරු ඒ මත සිටිනා කකුළුවන් විනෝදයෙන් දියෙහි දියඹ ගසමින් පීනනෝ වගේ කියලා. සක්කාය දිට්ඨිය කියන මේ සසරට ඇද දමන, සසර පුරා ගමන් කරවන්න බලපෑම් කරන පාප බීජය මනසේ තබාගෙන සිටින තැනැත්තා හරියට අර දියබඳුනේ සැරිසරන කකුළුවෙක් වගේ ආස්වාදයක් විඳිනවා. දිය රත් වූ සැන තමන්ගේ ජීවිතේ විනාශ වෙන බව උදන්නේ නැහැ. මේ මෝහයට පත්වුණු තැනැත්තාට අත්විඳින්න වෙන විහිසුණු බව නොඑක ආකාරයෙන් අපිට පැහැදිලි කරගන්න පුළුවන්.
ඒ වගේම අපි දන්නවා ප්‍රතජ්ජන භාවයෙන් යුක්ත සියලුම සත්වයන් අපා භූමියේ දොරටුව අභියස සිටිනාය කියලා. කවර අවස්ථාවක කවර ආකාරයක ක්‍රියාවකින් ඔහුගේ මනස විකෘති භාවයට පත්වේද කියලා කාටවත් කියන්න බෑ. පවිත්‍ර භාවයෙන් පුතජ්ජන පුජ්‍යලයෙකු සදාකාලිකව මුළු ජීවිත කාලයම ගත කළ හැකි කියලා විශ්වාස කරනවාන. මම කිසිදු ආකාරයක වරදක් පවක් නොකරනවාය කියලා විශ්වාස කරනවානන් එක මුලාවක්. ඒ පුජ්‍යලයාට ඉඩක් අවකාශයක් ලැබුණු සැනින් තමන්ගෙන් වැරදක් පාපයක් සිදුවීමට තිබෙන ඉඩකඩ වැඩි. අපේ බුදුරජාණන් වහන්සේ දිනක් දේශනා කරන ආනන්ද ස්වාමීන් වහන්සේ සමග ගමන් කරනකොට එක්තරා ඊරියක් දැකලා සිනාපාල කරන. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ඇයි ස්වාමීනි ඔබ වහන්සේ මේ ඊරිය දැකලා සිනාපාල කරන්න කියලා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ඊරිය කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා ආසන ශාලාවක් සමීපයේ කිකිලියක් හැටියට හිටියා. ඇයි එහි ව්‍යාතචය කරපු විදර්ශනා කර්මස්ථාන සජ්ජායනය කරමින් සිටිය සාමීන් වහන්සේ කෙනෙක්ගේ දේශනා හඬට අවධානය යොමු කරලා ඇහුම්කම් දීලා ඇය ඒ පින් බලෙන් උබ්බරී නම් රාජකුමාරිකාවක් හැටියට වාසය කරනවා. දවසක් මේ උබ්බරී රාජකුමාරිකාව වැසිකිලි බලි දඟලන පණුවන් රසක් දැකලා ඒ පිළිබඳව පිළිකුල් සහගත හැඟීමකින් පිළිකුල් සංඥාව වඩලා ප්‍රථම ධානයෙන් සමවදිනවා. මේ ප්‍රථම ධානයට සමවැදී සිටියේදී මිය ගිහින් බ්‍රහ්ම ලෝකයේ තමයි උප්පත්තිය ලබන්නේ. මේ බඹලව උප්පත්තිය ලැබපු ඇය ඒ බ්‍රහ්ම සම්පත්තියෙන් පිරිහිලා අවුදින් තමයි දැන් නැවත මේ ඊරියක ලෙස ඉපදී සිටින්නේ කියලා බුදුහාමුදුරු වදාරනවා. බලන්න කකසඳ බුදුන් සමයේ කිකිලියක විපදී එහිදී ධානලාභී භික්ෂුවක් ඊට අදාළ කර්මස්ථාන ප්‍රකාශ කරන හඬ අහලා රාජකුමාරිකාවකව උපදිනවා. ඒ අවස්ථාවේදී ධාන ලබන්න තරම් මහා ශක්තියක් සහිත වෙලා බඹල උප්පත්ති කරනවා. බ්‍රහ්ම ලෝකයෙන් චුතව මේ සිව්වන ආත්මේ වෙනකොට ඇය නැවත තිරිසන් ආත්මයක ඊරියක වෙලා ඉපදිලා ඉන්නවා. මේ ආකාරයට සැපයට පැමිණියත් පිරිහි නැවත දුකට සත්වයා පත් කරන්නට තිබෙන අවස්ථාව ප්‍රතජ්ජන ස්වභාවයේ සිටින අයට අනිවාර්ය ධර්මතාවයක්. සාමාන්‍ය ප්‍රතජ්ජනයන්ට තබා ලෞතුරා බුදු බව ප්‍රාර්ථනා කළ බෝසත් ධර්මතාවයන් පිරු උත්තමයන්ටවත් මේ සංසාර දුගතියට පත් නොවී බෝසත් ගුණෝපේත චරිතම ගෙන යමින් වාසය කරන්නට පවා නොලැබුණා. ඔබ දකිනවා ජාතක පොතේ නොඑක් ආකාරයේ ජාතක කතා වස්තු. එනිසා අපි නොඑක් අයුරින් මේ සංසාර දුගතිය මුදාලන්නට සතර සතිපට්ඨානයේ වඩන මානසිකත්වයේ තුල රැඳෙමින් සතර සම්‍යක් ප්‍රධානයන් උත්සාහයෙන් වර්ධනය කරගන්නට කටයුතු කිරීමයි කළ යුතු වන්නේ. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අයුරින් පින්නතුනි සත්පුරුෂ ධර්මය සේවනය කිරීම තුළ සද්ධර්ම ශ්‍රවණය තුළ උත්සාහවන්ත වීමෙන් නිවන් දැකීම සඳහා අවශ්‍ය පිළිවෙත් අඛණ්ඩව තමන් භාවනාව තුළින් ඒ කියන්නේ මනසේ නොසන්සිඳෙන ආකාරයෙන් පවත්වාගෙන යාමට පුජ්‍යලයාට හැකියාව ලැබිය යුතු බව. නමුත් එය එලෙසින්ම නොකඩකොට පවත්වාගෙන යාමට අමාරුයි. විවිධ වූ ගැටලු පැමිණෙනවා. ඒ තමන්ගේ ආධ්‍යාත්මය වර්ධනය කරගෙන යන්න උත්සාහ කරන විට විවිධ ආපදාවන් වලට විපත්වලට මුහුණ දෙන්න සිදුවෙනවා. එනිසා සමහර විට තමන්ගේ ධෛර්ය සම්පන්න ගමන අඩාල විය හැකියි. රිසිසේ තමන්ට අවශ්‍ය කරන ආහාර පාන නොලැබුණාම ශරීරය අබල දුබල භාවයට පත් වෙනවා. සමහර අවස්ථාවට විවිධාකාර රෝග පීඩාවන් වලට ලක් විය හැකියි.
එවැගේම අබුදරුවන් ඉන්න කෙනෙකුට නම් ඔවුන්ගේ විවිධ අවශ්‍යතා ඉටු කිරීමට ගෘහස්ත බන්ධනයන් වල වගකීම් වලට හසු වෙනවා. එවැගේම යම් වස්තුවක් වළඳුවක් තිබෙන කෙනෙක් නම් ඒ දීපලාශ්‍රිත ගැටලු වලට පිළියම් සොයන්නට ඕන. ඥාති සම්බන්ධතාවලින් පවතින අයට විවිධ වූ ඥාති අවශ්‍යතා ඉටු කර ගැනීමේදී සම්බාධ ඇති වෙනවා. දිලිඳු බවට පත් වුණත් ඒ පුජ්‍යලයාට දුක් පීඩා කරදර එමට ජීවිතේ ඇති වෙනවා. සතුරු උවදුරු විවිධ යුරින් පැමිණෙනවා. එවැගේම තමන්ගේ ජීවිතයට පවා අවිනිශ්චිත බවක් වේදෝයි කියන බිය සැංකාද අපේ හිතේ විතර්කයන් හැටියට ගොඩනැගෙන්නට ඉඩ තිබෙනවා. මේ පසුබිම තුළ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මනසෙහි ව්‍යාපාද විතර්කය විහිංසා විතර්කය පහළවීම වළක්වන්නට නොහැකි බව. ව්‍යාපාද විතර්කය විහිංසා විතර්කය තමන්ගේ හිතේ ක්‍රෝධ මානසිකත්වයක් අමනාප මානසිකත්වයක්. එවැගේම තලා පෙලා හෙලා දෙකීමට රිසිවන ආකාරයේ මානසිකත්වයක් මා පූර්වයේ සඳහන් කළ කරුණු කාරණා පැන නැගුණු තැන අපේ මනස సంతානය තුල උප්පන්න වෙනවා. මේවා නිසා මේ උතුම් නිර්වාණ ගමන යන පුජ්‍යලයාට ඒවා බාධාවන් බවට පත් වෙනවා. තමන්ගේ මනස සමහර විට తాවකාලික වශයෙන් එම නැත්තම් සම්පූර්ණයෙන්ම ධෛර්ය පිරිහිලා බිඳ වැටෙන්නට පුළුවන්. තමන්ගේ චිත්ත ඒකාග්‍රතාවයේ සමාධිය බිඳ වැටෙන්න පුළුවන්. ආයු විවිධාකාරයේ ව්‍යාකූල තත්වයන්ට ලක් වෙන්නට පුළුවන්. ලෝකෝත්තර මාර්ගයට පැමිණීම දක්වා අපිට යටත් පිරිසෙයින් ලෞකික ධානයේ තුල හෝ යම් කිසි ආකාරයකින් රැඳී සිටින්නට මේ මනස ඒකායන පිළිවෙතක් තුල පවත්වා ගැනීමට හැකිවිය යුතුය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ධෛර්ය සම්පන්න වීමේදී කාමං තවෝච නහාරු ච අට්ඨේච අවස්වස්තු උපසුස්තු ශරීරේ මාංසං ලෝහිතං යන්තං පුරිසතාමේන පුරිස පරක්කමේන පබ්බත්තං තං අපත්වා විරියස්ස සන්ඨානම් භවිෂ්‍යති. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ තමන්ගේ බුද්ධත්වයට පත්වෙන අවස්ථාවේ වීර්ය වැඩි වූ ආකාරය සමත් නහරත් ඇටත් පමණක් ඉතිරි වුණත් ලේ මස් වියලි වියකී ගියත් පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් යම් ලෝකෝත්තර ධර්මයකට පැමිණිය යුතුද ඒට නොපැමිණ කිනම් කරුණක් නිසාවත් මේ වීරිය මම ලිහිල් නොකරමි කියලා දැඩි අධිෂ්ඨානයට පත් වෙලා තමයි භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට අන්තිම මොහොතේ උත්සාහ කරමින් පාරමී ධර්මයේ මුදුන්පත් කරගන්නට කටයුතු කළේ. මේ චතුර්වාංග සමන්වාගත වීරිය තුලින් තමන්ට මාර්යා උදින් බාධා කළත් ඒ මරුද පරදවන්නට හැකියාව ලැබුණා. ඒ සඳහා පෙරූ ගුණධම් සහ ධෛර්ය සම්පන්න භාවයේ ආත්ම විශ්වාසයේ පෞරුෂ සම්පන්න තේජස තමන්ගේ පිළිවෙත්වල තිබුණු පවිත්‍රත්වයේ කියන උදාර ගුණධම් රාශියක්ම ඉවහල් වී තිබෙන බව අපිට ඒ බුද්ධ චරිතය වටා ආපසු හැරී බැලුවහම පසක් කරගන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා කෙලෙස් සතුරන් හා කරන මේ සංග්‍රාමයෙන් පෙරද ජීවත් වෙනවාට වඩා ඒ කෙලෙස් සතුරන් හා ගැටි තමන්ගේ විමුක්තිය උදා කර ගැනීමට උත්සුක වීම වැදගත් කියලා. ඔබ මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මනසේ මේ දහම් ඔබදන් පෙළට අනුව ධෛර්ය සම්පන්න භාවයේ තබා ගැනීම වැදගත් වෙනවා. ලෝකෝත්තර ගුණයන් ලෞකික ගුණයන්ට වඩා විශිෂ්ටයි. ලෝකෝත්තර ගුණයන් වර්ධනය කර ගැනීම තමයි අපි විසින් සිදු කළ යුතුව පවතින්නේ. අපි නොයෙක් ආකාරයෙන් පුණ්‍යස්කන්ධයන් රැස් කරනවා. ඒවා මහත් බැවින් නොයෙක් ආකාරයේ බලවන්ත සුගති සංඛ්‍යාත ආත්ම භාවයන් වල ඉපදී ඒ වගේම මේ පිරූ ගුණ ධර්මයන් සමග ඒ භවයන් වල
රැඳී සිටීම තුළ ප්‍රඥාව අවදි කරගන්න. ඒ ප්‍රඥාව විකසනය වීමට අවශ්‍ය තැන බුදුන් පහළ වූ අවස්ථාව. ඒ අවස්ථාවේදී අපිට ප්‍රයෝජනයට ගත හැකි වෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ දහම නිරන්තරයෙන්ම ලෝකයේ දීප්තිමත්ව පවතින බව අපි අමතක කරන්නට හොඳ නැහැ. එනිසා අපි කෘත්‍ය වශයෙන් සිව්වැදෑරුම්ව ධෛර්ය සම්පන්නව අවබෝධයෙන් ගත කරන විට තමන් තුළ වැඩීමට ඉඩ නොදී ආරක්ෂා කළ යුතු සහ පැවතිය යුතු පිළිවෙත් මේ සතර සම්‍යක් ප්‍රධානයන්ගේ අන්තර්ගතය. නූපන් අකුසල් නූපදුනු පිණිස කරන වීර්යය මේ උත්සාහයන්. ඒ වගේම උපන් අකුසල් ප්‍රහාණය පිණිස කරන වීර්යය. නූපන් කුසල් ඉපදීම සඳහා කරන වීර්යය. ඒ වගේම උපන් කුසල් දියුණුව සඳහා කරන වීර්යය. මේවා තමයි සතර සම්‍යක් ප්‍රධාන කියලා සඳුන්වන්නේ අපේ දහමේ. තමන්ට එළඹී තිබෙන මේ වර්තමාන ජීවිතයේ අනාගත භව පරම්පරාවක් කරා ගෙන යමින් රූපාදී ආරම්මණයන් නිසා සත්ත්ව సంతානයේ විවිධ ආකාරයේ රාගාදී ක්ලේශයන් උත්පත්ති කරනවා. ඒ උපදින කෙලෙස් ධර්මයන් බලවත් වීම නිසා පෙරලීම නිසා සත්වයා හට පින්නතුනි කරන්නට සිදුවෙන ප්‍රාණඝාතාදී පාපක්‍රියාවන් අකුසල ක්‍රියාවන් අති බහුතරයක් තිබුණා. මේ සියල්ල සිදුවීමට ඉඩ නොදී ආරක්ෂා කරගන්නට තමන්ගේ ජීවිතය සුරක්ෂිත කරගන්නට හැකිවිය යුතුයි. නූපන් අකුසල ධර්මයන් හැටියට තමන්ගේ මනසේ මේ රූපාදී ආරම්මණයන් තුළ හටගන්නා වූ විවිධ වූ පෙරලීන් වලට ඉඩ නොතබා සිටීමට වීර්ය කළ යුතුයි. එවැගේම විදර්ශනාවන් වඩල සෝවාන් ඵලයට නොපැමිණි සත්කාය දිට්ඨිය සක්කාය දිට්ඨි කියලා අපි කියන සංයෝජන ධර්මය අප්‍රහීන වුණු පුජ්‍යලයා හට ඉදිරියට වර්තමාන භවයේදී අනාගත භව පරම්පරාවේදී නොඑක ආකාරයේ අපායෝත්පත්ති වලට ආකර්ෂණීය වීමට තිබෙන හේතු භූත වීමට තිබෙන අවස්ථා ඉඩකඩ බහුලයි කියලා අපි සිහිය තබා ගන්න ඕනේ. ඒ අකුසල කර්මයන් සිදුවීමට තිබෙන ඉඩකඩද මේ ලෞකිකත්වයේ තුල අධිකයි සාමාන්‍ය පුජ්‍යලයන්ට. මොකද විවිධාකාර වූ අපේක්ෂා ඒ පුජ්‍යල මානසිකත්වයේ තුල සක්කාය දිට්ඨියෙහි වැඩෙන පුජ්‍යලයා තුල රැඳෙන නිසා මතු පවු නොකිරීම පිණිස ස්ථීර සාර වූ අදිෂ්ඨානයක් වීර්යයක් අපේ මනසේ තියෙන්නට ඕනේ. අද අපි මේ වර්තමාන ජීවිතේ උග්‍රව සිල්වතකුව උග්‍ර යෝගියෙකු හැටියට ප්‍රතඥ පුජ්‍යලයක් සමහර විට සිටින්නට පුළුවන්. ඒ පුජ්‍යලයා පස්කම් සැප විඳිමින් පව්කම් කරන්නකු විය හැකි. නොඑක ආකාරයේ සිල්වන්තකම් ගුණවන්තකම් දෘශ්‍යමාන ස්වරූපයෙන් වඩන අයුරක් අපි දකිනවා. නමුත් ඔහු තුල විවිධ පංචකාම සම්පත්වලට නතුවීම ආදී විවිධ වූ ක්‍රියාකාරකම් සිදුවේ හැකි. නමුත් සිල්වතෙකු ලෙස ප්‍රසිද්ධිය ලබා සිටින පැවිද්දෙකුට වුණත් තමන්ගේ පැවිදි භූමිකාව හැරගොසින් නොඑක ආකාරයේ දුසිල්වත් වූ ක්‍රියාපිළිවෙත්වලට ලක් වෙන්නට තිබෙනවා. එබඳු අවස්ථාවන් වල ඒ පුජ්‍යලයන් විවිධ ගර්හාවන් වලට විවිධ අවමන් වලට අවඥාවන් වලට පාත්‍ර වෙනවා. ප්‍රතඥයෙකුට අනාගත සංසාරයේ තබා එක් ජීවිත කාලයක් මුළුල්ලේ වුවත් වරදින් මිදී වාසය කරන්නට ලැබුණොත් පින්නතුනි ඒ තමයි පුදුම විය යුතු වන්නේ. ප්‍රතඥ පුජ්‍යලයක් අතුරින් යම් කෙනෙකුගෙන් යම් කිසි වරදක් සිදුවේ නම් ඒ පුදුමයට හේතුවක් නෙමෙයි. ඒක සාමාන්‍ය දෙයක්. ප්‍රතඥ පුජ්‍යල సంతානයේ පාපයට නතු බව ඉන් මැනවින් පැහැදිලි වෙනවා. අපිට පුළුවන්කම තියනවාද බලන්නට ඕනේ මේ ජීවිතය තුල ගිහි වේවා පැවිදි වේවා නූපන් අකුසල් නූපදින ආකාරයට අදිෂ්ඨාන සීලී සිහි බුද්ධියෙන් තමන්ගේ සතිය මැනවින් පවත්වාගෙන යාමට හැකිද කියන පරිසරය දෙස බැලා සිටීම. අතීතයේ නොඑක ආකාරයේ විස්කම් දස්කම් දැක්වූ රහතන් වහන්සේලා හිටියා. ඒ වගේම නොඑක ආකාරයේ
ධ්‍යාන සම්පත්තිවලට පත්වුණු ලෞකික ධ්‍යානලාභී ඍෂිවරු හිටියා. මේ හැම දෙනා අතරින්ම රහත් උත්තමයන් වහන්සේලා නිවී ගියා. මොකද උන්වහන්සේලා භව තණ්හාව බැහැර කළ උත්තමයන්. ලෞකික ධ්‍යාන තුල සිටි අය විවිධ වික්‍රමයන් පරාක්‍රමයන් සිදු කළා. නමුත් ඒ පිරිහි ගොසින් Tamanගේ ජීවිතය අඳුරට පත් කරගෙන දුකට පාත්‍ර වෙච්ච අවස්ථා පිළිබඳ බණ කතා අපේ පින්නතුන්ට අහන්න දකින්න ලැබිලා ඇති. එනිසා ප්‍රතඥ කාහටවත් සිදුවෙන විවිධාකාරයේ ප්‍රතඥ ගති ස්වභාවයන් එබැගේම පාපයට යොමු වෙන ආකාරයන් Taman වළකා ගන්නට අදිෂ්ඨානශීලීව සිහියෙන් යුක්තව සිටීම තමයි මෙහිදී වැදගත් වෙන්නේ. පාපයන් ඇති නොවීම සඳහා වීර්ය, උත්හාන වීර්ය නිරන්තරයෙන්ම තිබෙන්නට ඕනේ. අපි දන්නවා මේ සංසාරයේ මුලක් අගක් දකින්න බැරි අති දීර්ඝ වූ ගමනක යෙදිය යුතු තැනක් කියලා. එනිසා මේ සසර ආරම්භක මූලයේ කොතනදයි කාටවත් කෙනෙකුට කියන්න බෑ. ඒ දිග පළල කාටවත් කියන්නට බෑ. කොතරම් කතා කළත් අතීත භවයන් වල සීමාවන් අනාගතයේ කොච්චර කාලයක් ගමන් කරන්ද වෙයිද කියලා කරුණු පුජ්‍යලයකට දකින්න බෑ. අතීත සංසාරවල අපි විවිධාකාර පාපයන් කරලා තියෙන්න පුළුවන්. මේ ජීවිතේ පව් නොකර ආරක්ෂා කරගන්නට අවශ්‍ය විය යුතු වන්නේ අපිට අනාගතයේදී ෂය කළ පව් ඇත්තෙක් බවට පත්වීම විය යුතු නිසා. අපි අද පව් නොකර පවිත්‍රව පස්පවින් වැළකී දස කුසල් වල නියුක්ත වී දස අකුසල් වලින්ද වැළකී සිටින්නට අදිෂ්ඨානශීලී වෙමු. නමුත් ඒ තුල ඔබ පවිත්‍ර වෙන්නේ නැහැ. හේතුව අපේ භව ගමන දිගයි. ඒ දිග වූ භව ගමනේ ශේෂ නොවුණු තව කර්මයන් තිබෙන්නට පුළුවන්. ඒවා අපේ ජීවිතයට ආත්මයට බලපෑම් සහගත වෙමින් නොයෙක් අවස්ථාවල ඉදිරියට එන තැන් තිබෙනවා. එනිසා අතීත අකුසල ස්කන්ධයන් ප්‍රහාණය කොට නැති කරගන්නේ නැතුව සිටීම ඉතාම භයානකයි. ඒ නැති කර ගැනීමට නම් කවර වූ හෝ පරිත්‍යාගයක් කරලා අපි අපේ සතිය අපේ විපිලිසර භාවයට පත් වෙන්න නොදී මනස ප්‍රබෝධමත්ව ප්‍රබුද්ධව සහ අර්ථ සම්පන්නව තබා ගැනීම තමයි කළ යුතු වන්නේ. එනිසා අපි නිරන්තරයෙන්ම මේ ජීවිතය පාරිශුද්ධ ජීවිතයක් බවට තබාගෙන ඒ පාරිශුද්ධ භවෙන් Tamanගේ ආත්මය සුඛිත කර ගැනීම සඳහා උත්සාහවන්ත වෙමු. කෙලෙස් සහිත තැනැත්තා අතින් පව්කම් සිදු වෙනවා. ඒ සිදුවෙන පව්කම් සාධාරණීකරණය වීමට අපි ඉඩ තියන්නේ නැහැ. මේ ධර්මයේ නොදන්නා පුජ්‍යලයා තමයි පව්කම් කරන්නේ. අපි ධර්මයේ දැනගෙන නිවන් පතන අය මනස තුල ධාන සුඛයන් ලබා ගැනීමට තිබෙන ඉඩ ප්‍රස්තාවන්. මේ ප්‍රබල කුසල් හැටියට අපි මේ ලෞකික මිනිසුන්ට ලබා ගන්න පුළුවන් ඵලයන් තමයි පින්තුනි ප්‍රථම ධාන, ද්විතීය ධාන ආදී ලෞකික ධාන ඵලයන්. මේ ලෞකික ධානයන් ලැබීම සඳහා තමයි පුජ්‍යලයා උත්සාහ කරන්නට ඕනේ. ඒ ලබා ගැනීමට සම්බාධක හැටියට අපි මනසට විවිධාකාර වූ කාම විතර්කයන් ගලාගෙන එනවා. සක්කාය දිට්ඨිය කියන මහා බන්ධනය ගලාගෙන එනවා. චිත සමාධිගත වීමට තිබෙන අවස්ථා ඒ තුලින් ඇහිරෙනවා. මේ ඇහිරෙන ස්වභාවය Tamanට වැටහෙන්නට ඕනේ. Tamanට පසක් වෙන්නට ඕනේ. Tamanට අවබෝධ වෙන්නට ඕනේ. අපි අවබෝධ කරගත් තැන තමයි චිත්ත ඒකාග්‍රතාවයේ තබාගෙන අපේ ජීවිතය පිරිසිදුව පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන්නේ. සමාජ සම්මතයන් වලට ලෝකයේ පවතින දේවල් වලට අනුගත වීම කියලා කියන්නේ යථාර්ථයෙන් ඔබට යාම නොවේ. මේ ලෝකයේ ස්වභාවිකත්වයෙන් ඔබට යාම නොවේ. ධර්මකාමී මාවතට වඩා ලෞකික මාර්ගයේ සමහර විට ඔබට පහසුවෙන් රස විඳින්න පුළුවන් අවස්ථා තිබිය හැකියි. ඔබේ අපේක්ෂා සියල්ලම මුදුන්පත් වෙන තැන් විය හැකියි. නමුත් ඒ සියල්ල අවා භූමියට හේතු භූත වන බව, නිමක් නොමැති සසර ගමනකට
සම්බන්ධතා සපුරණ ස්ථාන බවට පත්වෙනවායි කියන කරුණ අපි සිත්හි දරාගන්නට ඕනේ. එනිසා යම් හේකින් අර ධ්‍යානාංගාදී ලෞකික වශයෙන් අපිට අත්පත් කරගන්න තිබෙන ලෝකෝත්තර නිධාන තත්ත්වයන් අවබෝධ කර ගැනීම සඳහා පිළිවෙත් පුරණ මනසක් සෑම සත්වයෙක් තුළම පුජ්‍යලයෙක් තුළම තිබෙන්නට ඕනේ. නිවන යනු පැතීමක් තුළ ඉටු කරගත හැකි පහසු දෙයක් පමණක් කියලා සරලව සිතන්නට හොඳ නැහැ. අපේ ජීවිතයේ සැනසීම සඳහා නිරන්තරයෙන්ම ධර්ම මාර්ගය අත්‍යවශ්‍ය වන බව, ධර්ම මාර්ගයේ අනුගමනීය ප්‍රතිපදාව බවට පත්විය යුතු බව අවධාරණය කර ගනිමු. ජීවිතයේ පුරාම අපි ඒ නිසා නූපන් අකුසල් ඉපදෙන්නට තිබෙන අවස්ථා වසාලන්නට වීර්ය වඩමු. ඒ වගේම තමන් අලුතින් පව්කම් නොකරන්නට, විවිධ පව්කම් වලට නැඹුරු වෙන්නට තියෙන අවස්ථා රාග ද්වේෂ මෝහයන් අවදි වූ තැන පුජ්‍යලයා තමන්ගේ సంతානයේ ව්‍යාකූලත්වයට පත් කරගන්නවා. ලාමක වූ අරමුණු පසුපස ගමන් කරන අවස්ථා එමෙට තිබෙන්නට පුළුවන්. අපේ මනසට පැමිණෙන සියලුම සිතුවිලි අපිට යුක්තිය සාධාරණයේ විමුක්තිය ගෙනෙන දේවල් නෙමෙයි. අපේ මනසට පැමිණෙන හැම දෙයක්ම සම්පත් හැටියට පෙනී සිටීමෙන් විපත් ගෙන දෙන බව බහුල වශයෙන් දකින්න අපිට හැකිනම් ප්‍රබෝධමත්ව ඊ සියල්ල කෙරෙහිම මධ්‍යස්ථ වූ මානසිකත්වයෙන් ජීවිතයට අර්ථ සපයන්නට හැකියාව පහසුකම ලැබෙනවා. අපි ඒ නිසා නිරන්තරයෙන්ම උනන්දු වෙමු. නිවන් පතන අය හැටියට, සසරෙන් මිදීමට උත්සාහ කරන අය හැටියට මේ වටිනා ජීවිතයේ වටිනාකම් සහිත භාවයෙන් ඉදිරියට පවත්වා ගන්නට උත්සුක වන්නන් හැටියට, ලොවී ලෞතුරු ධර්මයේ තුල සැනසීම පතන අය වලුන් හැටියට, නිවන චතුරාර්ය සත්‍ය අවබෝධය මේ සම්බුද්ධ ශාසනයේ තුලම පවතින බව විශ්වාස කරන්නන් හැටියට අපි අපේ වීර්ය පළුදවීමට ඉඩ නොදී නිවන නැමැති ගැඹුරු අවබෝධය සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය පටපිටාව සකස් කරගමු. එහිදී පිරිය යුතු සහ ප්‍රතිපදාවක් බවට පත්වී නිරන්තරයෙන්ම තමන් තුළ භාවිත විය යුතු ධර්මතාවයක් ලෙසටයි භාග්‍යවතුන් වහන්සේ මේ සතර සම්‍යක් ප්‍රධානයන් වදාරලා තිබෙන්නේ. බලන්න පවිත්‍රත්වයේ මොනතරම් ලෝකෝත්තර විමුක්තියක් කරා පුජ්‍යලයා ඔසවා තබන්නට සමත් වෙනවාද කියලා. අපි පින්නතුණුත් මේ කරුණු මනවින් අවබෝධ කරගෙන ඔබේ ජීවිතයේ වඩාත් ප්‍රසන්නව තබා ගන්නා අතරම ධර්මයේ කුමක්ද, ඒ වගේම අධර්මයේ කුමක්ද, යහපත කුමක්ද, අයහපත කුමක්ද, මෙහි වෙනස හඳුනාගෙන ලොවී ලෞතුරු මාවත තුල සැනසීම සඳහා අපි නිරන්තරයෙන් උත්සාහ කරමු, කටයුතු කරමු. ඔබ සියලු දෙනාටම ඒ ලොවී ලෞතුරු සැනසීමෙන් සදා සුවයක් විඳින්නට ලැබේවා. ලෞතුරා උතුම් නිර්වාණ පද ප්‍රාප්තිය අවබෝධ වේවා කියලා මේ මොහොතේ අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. මාතලේ හුළංගමෝ පදිංචි දිල්හානි විජේකෝන් පින්වත් මහත්මියත්, එවැගේම සම්පත් යාපා බණ්ඩාර මහත්මයා මේ උතුම් ධර්ම දානමේ පින්කම සඳහා පින්බර දායකත්වයේ අද දවසේ ලබා දෙනවා. සුපින්වන්ත දායකත්වලාභී මාතලේ හුළංගමෝ පදිංචි දිල්හානි විජේකෝන් පින්වත් මහත්මියත්, සම්පත් යාපා බණ්ඩාර පින්වත් මහත්මයාත් මේ උතුම් ධර්ම දානයන් සිදු කරන්නේ ජන්මාන්තර ප්‍රාප්ත වන්නට යෙදුණු සේබී විජේකෝන් ආදරණීය පියතුමාණන් සිහිපත් කරලා එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරන්න, විජේ යාපා බණ්ඩාර පියතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනා සිදු කිරීමට, ඒ වගේම VW සේනානායක තම පවුලේ ආදරණීය මුත්තා, ඒ වගේම ලීලාවතී කුමාරි හාමි මිත්තනිය දෙපළටත්, නාලක යටවීර තරුණ මහත්මයාටත්, තිස්සබී පොල්ගස්පිටිය ධර්මසේන මාරස්සන තිලකරත්න බණ්ඩාර යන අයවලුන් සිහිපත් කරලා පින්දීමට, ඒ වගේම මීට මාසයකට පෙර පරලෝක ප්‍රාප්ත වන්නට යෙදුණු GP ලොකු බණ්ඩාර නිලමෙතුමාටත්, එම පවුලට සම්බන්ධ සියලුම ඥාති වර්ගයාත් සිහිපත් කරලා කුලවංශගත සියලු නෑයන්,
මේ ධර්මදානමය කුසල ශක්තිය බලයෙන් සංසාර දුකින් මිදී පරමසාන්ත නිවන් සම්පත්තිය ලබාගනිත්වා කියලා ආදරණීය දෙමව්පියන්ටත් සහෝදර සහෝදරයන් ඇතුළු ඥාතීන්ටත් පින් දෙන අටියනුයි පින්වත් ඔබ මේ ධර්මදානමය පින්කම සිද්ධ කළේ. ඔබේ ආදරණීය ඥාතීහු පරමසාන්ත නිවන් සම්පත්තියෙන් සදා සැනසීම ලබා ගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනු. එවගේම සුජීවත්ව වාසය කරන නන්දනී සේනානායක ආදරණීය මෑණියන්ටත් එවගේම ජයන්ති රත්නායක ආදරණීය මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරන අතර විසාකා පොල්ගස්පිටිය ඩී.එම්. ගුණසේකර විජිතා හුළංගමුව ප්‍රසන්න හුළංගමුව සුමිත්‍රා ඇහැලේපොළ සිරිමා මාරස්සන අජිත් විජේරත්න වයි.එම්. බණ්ඩාරනායක යසවතී ගමගේ යන පින්වත් පවුලේ දයාබර වැඩිමහල් සහෝදර සහෝදරියන් ඥාති වර්ගය ආදරණීයව සිහිපත් කරමින් ඒ සිනහවන්ත කුලවංශයේ බැබලෙන දීප්තිමත් ඥාතීහු නිදුක් නිරෝගී සුවයේ චිරජීවනයේ ලැබ චිරාත් කාලයක් වෙසේවා කියන ප්‍රාර්ථනාවද මේ මොහොතේ සිදු කරනු. එවැගේම අනුත්තරා ඕසදී යන දියණිවරුන් ඇතුළු පවුලේ සියලුම දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම සඳහා ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ඔවුන්ගේ සෞභාග්‍යමත් අනාගතයට සෙත් පතන මේ මොහොතේදී තුනුරුවන් ගුණ බෙලෙන් ඔබේ පවුලේ දූ දරුවන්ගේ අනාගත ජීවිතය සර්වාකාරයෙන්ම සඵල වේවායි ප්‍රාර්ථනා කරමින් ඒ වගේම ඔබ කුලවංශගත සියලු ඥාතීන්ටත් දේශකයාණන් වහන්සේටත් රට රකින්න රණවිරුවන්ට ඒ වගේම මේ මොහොතේ දෙවන්ත කාර්යාවලියක යෙදෙමි මේ රට සුවපත් කිරීමට වෙහෙසෙන ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ටත් වෛද්‍ය හෙදහෙදි කාර්ය මණ්ඩලවල සියලු නිලයන්ටත් ඒ වගේම ශ්‍රීමත් අප මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු රංගිර ශ්‍රී ලංකා කාර්ය මණ්ඩලයේ සමස්ත කාර්ය මණ්ඩලයට සිත ශාන්තිය ප්‍රාර්ථනා කිරීම ආදී කරුණු මුල් කරගෙනයි අපේ පින්වත් මාතෙලේ හුළංගමුව පදිංචි දිල්හානි විජෝකෝන් පින්වත් මහත්මියත් එවැගේම දඹුල්ල සම්පත් බැංකුවේ හිටපු කළමනාකාර එවැගේම වර්තමානයේ කලාප සම්පත් බැංකු කළමනාකරුවෙකු ලෙස කටයුතු කරන සම්පත් යාපා බණ්ඩාර මහත්මයා විසින් මේ සත්පුරුෂ ධර්ම දානමේ පින්කම සිද්ධ කළේ. ඔබ දෙපළටත් ඔබ දෙපළගේ පවුලේ සියලුම සුජීවත් වෙසෙන ඥාතීන්ට සිත ශාන්තිය වේවා. ඒ වගේම මිය පරලොව ගිය සියලු ඥාතීහු නිවන් දකීවා. ලක්වැසි ලෝවැසි සියලු දෙනාම සුඛී සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං චිරන් රක්칸තු ධම්ම දේශනං චිරන් රක්칸තු මං පරන්ති තී. සාදු සාදු සාදු.